අයිබෝන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසන් සලාරත්නායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂපාඨ නොබියව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන්න එන්න බය නැතුව ඡන්ද දාන්න අපි රෝගය බෝවීමට කිසිම ඉඩක් නොලැබෙන ආකාරයෙන් විස බීජාරණය කරලා සෞඛ්‍ය උපදෙස් අනුව කරනවා. පොදුජන පෙරමුණ සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව මැතිවරණ සටනේ. එක්සත් ජාතික පක්ෂයේ කොළඹින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භයි. කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලේ වැළැක්වූ පොලිස් කොස්තාපල්වරයා අනුතුරකින් මිය යයි. යාල හෙට සිට අධීර කිහිපයක් යටතේ විවෘත කෙරේ. කොළඹ ජාතික රෝහලේ සිදුවීමට ගිය මුදල් කොල්ලය සාර්ථක ලෙස වැළැක්වීමට දායක වූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියා පසුගියදා රාත්‍රියේ රියානතුරකට ලක් වූ අතර ඔහු අදාළව මිය ගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහල ආශ්‍රිතව මුදල් කොල්ලයක් සම්බන්ධව වාර්තා වූයේ ඉකුත් 9 වෙනි දිනයි. එහිදී රුපියල් 79 ලක්ෂයක මුදලක් කොල්ල කෑමට තැත් කළ සැකකරු කෙටි වේලාවක් තුල අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. එම මෙහෙයුමට එක් වූ එක් සමාජිකයෙකු වූයේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් අලහප් පෙරුම නිලධාරියායි. ඔහු පසුගිය 11 වෙනි දින රාත්‍රියේ ඩිෆෙන්ඩර් රථයක් හා ගැටීමෙන් සිදු වූ රියානතුරකින් බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුව තිබුණේ බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල් අලහප් පෙරුම මහතා අද අලුයම මිය ගොස් තිබෙනවා. මීට අදාළ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබුණා. මියගිය අලහප් පෙරුම මහතා පොළොන්නරුව වැලිකන්ද ගිනි දමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අවිවාහකයෙකු ඔහුගේ දේහය අද නිවසට රැගෙනීමට නියමිතයි. මේ උතුරුපැදියේ ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඔහු හෙට දින නැවත ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෑගල්ල මධ්‍යම වෙළඳපොලේ අද සවස ඇත වූ ගින්නකින් දැඩි අලාභහානිය සිදුව තිබෙනවා. දෙමහල් ගොඩනැගිල්ලේ ගින්න හටගෙන ඇත්තේ සවස 3ට පමණ. මහනුවර කුරුණෑගල සහ මාවනැල්ල යන ගිනි නිවන ඒකකවල දායකත්වයෙන් ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර ගනු ලැබුවා. යුද හමුදාවේ සහායද ඊට හිමි වුණා. වෙළඳසැලක හටගත් ගින්න පසුව ගොඩනැගිල්ල පුරා ව්‍යාප්ත වී තිබෙනවා. අලාභහානි සිදු වූ වෙළඳසැල් සංඛ්‍යාව 50කට අධිකයි. ගින්න මැඩ පැවැත්වීමේදී යුද හමුදා සමාජිකයෙකු සහ සිවිල් වැසියෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කෑගල්ල පොලිසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කළුතර කටුකුරුන්ද සංචාරක කලාපය ආශ්‍රිත මුහුදේ නෑමට ගිය තරුණියෙකු අතුරුදහන්ව තිබෙනවා. ඔහු අද මුහුදේ නෑමට ගොස් තිබුණේ මිතුරන් 5 දෙනෙකු සමගයි. අප වාර්තාකරු පවසන්නේ අතුරුදහන් තරුණයාගේ විවාහ මංගල උත්සවයේද හෙට දිනේට යෙදී තිබූ බවයි. නාවික හමුදාවේද සහභාගීත්වයෙන් ඔහු සෙවීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට පූර්වගාමීව පෙරහුරු ඡන්ද විමසීම් දෙවන ස්ථාන කිහිපයකදී අදත් පැවැත්වුණා. මැතිවරණ කොමිසම මේ සංවිධානය කර ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව ඡන්ද විමසීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කරන ආකාරය ගැන සියලු දෙනාට අවබෝධයක් ලබා ගැනීම සඳහායි. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය උලුක්කාපල්ලම මුස්ලිම් මහා විද්‍යාලයේදී අද පෙරහුරු ඡන්ද විමසීමක් පැවැත්වුණා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කටයුතු නිරීක්ෂණය කළා. ඡන්දදායකයන් 200 දෙනෙකු පමණ මීට සහභාගී කරගනු ලැබුවා. එන්න බය නැතුව ඡන්ද දාන්න. අපි රෝගය බෝවීමට කිසිම ඉඩක් නොලැබෙන ආකාරයෙන්
විස බීජාරණය කරලා සෞඛ්‍ය උපදෙස් අනුව කරනවා. මීටර 1 දුර පවත්වා ගැනීම, මුහුණු ආවරණ පළද සිටීම සහ නිරතුරුවම අත් පිරිසිදු කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ කාර්ය මණ්ඩලය සෑම ඡන්ද පොලකටම එක් අයෙකු බගින් අපි යොදවන්න බලාපොරොත්තු වෙනවා. බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද එක් පෙරහුරු ඡන්ද විමසීමක් පැවැත්වුණේ කහගල දෙමළ විද්‍යාලයේදී. කළුතර ඉංග්‍රීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හඳපාන්ගොඩ මිනීරිගම කනිෂ්ඨ විද්‍යාලයේදීද ආදර්ශ ඡන්ද විමසීමක් පැවැත්වුණා. සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් මීටර 1 දුර පවත්වා ගනිමින් ඡන්ද විමසීමේ පෙරහුරු වැඩසටහන සාර්ථකව සිදු කෙරුණා. තවත් පෙරහුරු ඡන්ද විමසීමක් අද පැවැත්වුණේ ව්‍යාපනයේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් නාවන්දුරේ රෝමානු කතෝලික විද්‍යාලයේදී. මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් පෙරහුරු ඡන්ද විමසීම මඩකලපුව කල්ලාරු උදේපුරම් දෙමළ විද්‍යාලයේ සංවිධානය කර තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ පැය දෙකක් පුරා පැවති ඡන්ද විමසීමට ප්‍රදේශයේ ඡන්දදායකයන් 300 දෙනෙකු පමණ සහභාගී කරගැනුණු බවයි. අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක දෙකේ අතර මායිමේ මේ වෙරළාසන්න ජනතාව උෂ්ණත්වය අධික ප්‍රදේශයක ඡන්ද විමසීම කොහොමද කරන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ඡන්දදායකයෝ කොහොමද ඡන්ද පොලට එන්නේ කියන එක ආදර්ශනයක් කරන්න තමයි මේ ඡන්ද විමසීම මේ ආකාරයට අද මේ ප්‍රදේශේ පවත්වන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ නියමයන්ට අනුගතව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කළ දෙවැනි පුරා පළාත් පාලන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීම මාලාව අද සාර්ථකව නිමා වුණා. එහිදී මැතිවරණ බල ප්‍රදේශ 147ක් ආවරණය කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමෙන් ඊට ගැළපෙන පුද්ගල සංඛ්‍යාවක් සහභාගී කරගැනීමෙන් රැස්වීම මාලාව සංවිධානය කර තිබුණා. සහභාගී වූවන්ගේ ශරීර උෂ්ණත්ව පරීක්ෂාව, දෑත් පිරිසිදු කර ගැනීමට විස බීජනාශක දියර සහ අවශ්‍ය මුඛ ආවරණ අදාළ ස්ථාන වෙත සැපීමද සිදු කෙරුණා. වසංගත තත්ත්වයත් සමග ඇනහිර තිබූ දේශපාලන ක්‍රියාකාරකම් සක්‍රිය තත්ත්වයට පත් කිරීම රැස්වීම මාලාව සංවිධානය කිරීමේ එක් අරමුණක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක රැස්වීම මාලාවේදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම හා එළඹෙන මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳව සියලු නියෝජිතයන් දැනුවත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරයේ කොල්ලපිටිය වාලුකාරාම විහාරස්ථානයෙන් ඊයේ ආරම්භ කෙරුණා. ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු ආගම්වලට සමානව සැලකීමේ අරමුණින් යුතුව සර්වාගමික ස්ථානවලින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ඉදිරියේදී ඡන්ද ව්‍යාපාරය සිදු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු අපේක්ෂකයින් මේ අවස්ථාවට එක්ව සිටියා. අපි මේ අවස්ථාවේදී මේ ඡන්ද ව්‍යාපාරයේ කොරෝනා වෛරසය පැතිරෙන්නේ නැති විදිහට තමයි අනාගතයේ ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ආගමික සිද්ධාස්ථානෙන් ආරම්භ කරේ අපි ඒ ආගම් වලට සලකන නිසායි. ඒ වගේම අපි මෙතන ක්‍රියා කළා තියෙන්නේ විශේෂයෙන්ම මේ රටේ ප්‍රමුඛ ස්ථානයත් සංස්කෘතියත් රඳා පවතින්නේ බුද්ධ ධර්මයේ මත කියලා. ඒ බුද්ධ ධර්මය අපි ආරක්ෂා කරන බුද්ධ ධර්මයේ අද අග්නිදිග ආසියාවටත් පැතිරලා තියෙනවා. ඒකේ එක ලක්ෂණයක් මට ගිය මාස කිහිපය තුළ දැක්කා. ලෝකේ කොරෝනා වෛරසයෙන් මරණයට පත් වුණු සංඛ්‍යාව අඩුම රටවල් හැටියට කණ්ඩායමක් හැටියට ගන්නවා නම් ඒ තියෙන්නේ අග්නිදිග ආසියාවේ තියෙන තේරවාද බෞද්ධ රටවල්. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතා නියෝජිතින් පළ කළ අදහස් කිහිපයක් මේ. උඟක් කුණු ගිහිල්ලා තියෙනවා. ඉදිරියේදී හොඳ කට්ටිය එනවා නම් ඒ මිනිස්සු මොලේ තියෙනවා. අද වෙනකොට ඒ තත්ත්වය තේරුම් අරන් තියෙනවා. අවාසනාවකට අපේ පක්ෂ කැඩිලා. හැබැයි අපි ඉස්සරහට මේ පක්ෂෙත් හදනවා. අපි ආණ්ඩුවකුත් හදනවා. ඒක ඉතින් ඇත්ත වශයෙන්ම දවල් හීනයක්. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයේ ශක්තිමත් දවසින් දවස ඉදිරියට යනවා. ඒක තමයි ජනතාවාද ඉල්ලන්නේ. පහුගිය ජනාධිපති මැතිවරණයේදී තිබිච්ච ශක්තියවත් සජිත් පිළට නැති බව පේනවා. අපි ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් මේ 3-2 බලය ලබා දීම සඳහා ඔබ කොළ එළියක් දැක්විය යුතුයි.
සජිත් ප්‍රේමදාස මැතිතුමා දවසෙන් දවස තමන්ගේ පරිණත නායකත්වය පෙන්වුම් කරමින් සියලු බාධා මැඩගනිමින් අගෝස්තු මාසයේ 5 වෙනිදා වෙනකොට සමග ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවන්නට අවශ්‍ය කරන පසුබිම හැදෙමින් තියෙනවා. ටෙලිෆෝන් එකේ පිලෙන් මේ දවස්වල ඡන්දේ ඉල්ලන්න නාම යෝජනා බාර දීපු අය දවස ගානේ එක එක්කෙනා ඉල්ලාස් වෙනවා. ඒක හරියට මම දකින්නේ අර වේලිච්ච පොල් වල්ලක පොල් වටනවා වගේ දෙයක්. පෙරගමන් කරුවා මංගල සමරවීර එයා මුලින්ම මාතරින් අර පර්ණ පොල් ගෙඩිය ටොංගාල වැටුණා. මම හිතන්නේ ඊයේ දවසේ අර නිලූකා කියලා අවසානයේ ඇට්ටිත් වැටෙනවා. නේ අගෝස්තු මාසේ කොහොමත් දෙවෙනිදා රාව විතර වෙනකොට සජිත් කලටි ගෙඩියත් වැටුනොත් තමයි ටෙලිෆෝන් එක ඉවරටම ඉවර වෙන්නේ. තම තමන්ට කැමති අදහස් දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මේ රටේ ඇති වෙලා තිබෙනවා. මගේ අදහස නම් මේ රටේ ප්‍රගතිශීලී බලවේගයක් හැටියට කටයුතු කරන ගෞරව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය අනාගතයේ ජයග්‍රහණය නියතයි වගේම වර්තමානයේ පවතින ජයග්‍රහණයත් අනිවාර්යයෙන්ම නියතයි. හීනයක් තමයි ඉතින්. අර හීනෙන් තමයි ජනාධිපති වුණෙත් මතකනේ. ඒ වගේම තමයි අගමැති වෙන්නේ හීනෙන්. ඒ අසමගි බලවේගය තව ටික දවසකින් ඉවර වෙලා යනවා. සමගි ජන බලවේගයේ ටෙලිෆෝනේ ඔබේ ජනමතය පාවා දෙන්නේ නැහැ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝත් අද අපිත් එක්ක ඉන්නේ. පාච රණවකගේ ජාතිය විකුණු දේශපාලනය නිම වෙන්නට නියමිතයි. හෙට රාජිතගේ දේශපාලනය නිම වෙන්නට නියමිතයි. එදාට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ජනතාව කොයි විදිහටද ඡන්ද දෙන්නේ කියලා. නමුත් අපිට ඒ ජයග්‍රහණය ලැබුණොත් අපිට ජනාධිපතිවරයා සමග අලුතෙන් හිතන කණ්ඩායමට පුළුවන් වෙනවා මේ රටේ මිනිස්සු මුහුණ පාලා තියෙන දැඩි ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයන්න. ජනතාව තීරණය කළා තියෙනවා. පසුගිය රජයේ තිබ්බනම් අපිට වෙන්නේ පුදුමාකාර විදිහට ජීවිත විනාශ වීම. විරෝධ පක්ෂය අද ඉන්නේ කිසිම එක්සත්කමකුත් නැති සමගියකුත් නැති තත්වයකට. එන්නේ ඒ මතේ යටතේම ජනතාව දැන්ට තීරණය කළා තියෙනවා අපි ඇතිවෙන ජයග්‍රහණය ලබනවා කියලා. පක්ෂ පාට වර්ණ ભેද අපි ළඟ නැහැ. මේ සියලු දේශපාලන පක්ෂ ඇවිල්ලා තියෙන්නේ ජනතාව හොරාගෙන කන්න මිසක් ඒ පක්ෂ වලින් දාලා තියෙන මූණවල් ටික බලන්න. හොඳ ලස්සන අහිංසක මූණක් තියෙනවද? මේ බලවේග කට්ටල එළබෙන මැතිවරණයේදී විසි කරලා ජනසත පෙරමුණ පක්ෂය පාර්ලිමේන්තුවට යවන්න ඕන කියන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. COVID-19 රෝගයට ගොදුරු වූ 1287 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 591 දෙනෙක්. අද මෙරටින් COVID-19 රෝගීන් 5 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සමාජිකයන්. වසංගත රෝග විද්‍යාංශය අද උදේ 10ට නිකුත් කළ වාර්තාවට අනුව COVID-19 රෝගීන් පූර්ණ සුවය ලබා ඉකුත් පැය 24 තුළ තවත් 35 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව අද වන විට සුවය ලබා සිටින සමස්ත සංඛ්‍යාව 1287 දෙනෙක්. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 68.13%ක ප්‍රතිශතයක්. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය 31.28ක් වෙනවා. මරණ 11ක් වාර්තා වූ අතර ප්‍රතිශතයක් ලෙස එය 0.58ක අගයක්. මෙරටින් ඊයේ COVID-19 රෝගීන් 9 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ඉන් 2 දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණි අයයි. තවත් රෝගියෙකු ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි අයෙක්. අනෙක් රෝගියා හඳුනාගෙන ඇත්තේ නාවික හමුදා සමාජිකයන් අතරින්. මෙතෙක් වාර්තා වූ COVID-19 රෝගීන්ගෙන් 927 දෙනෙකුම හඳුනා ගැනුනේ නාවික හමුදා සමාජිකයන් හා ඒ ආශ්‍රිත පුද්ගලයන්ගෙන්. එම පිරිස ප්‍රතිශතයක් ලෙස 49.07ක්. විදේශයන්හි සිට දිවෙනට පැමිණි 649 දෙනෙකුද රෝගී පිරිස අතර වනවා. එය 34.35ක ප්‍රතිශතයක්. අනෙක් රෝගීන් 313 දෙනාම දේශීයව හඳුනාගත් අයයි. බෝස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පිරිසක් නිරෝධායන කාල සීමාව අවසන් කර ඊයේ සිය නිවෙස් බලා පිටව ගියා. 16 දෙනෙකු ඊට ඇතුළත්. මින්නේරිය කටුකෙලියාව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිට පිරිසක් අද නිරෝධායන කාල සීමාව අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. 29 දෙනෙකු ඊට අයත් වන අතර ඔවුන් ඉන්දියාවේ චෙන්නයි නුවර සිට දිවෙනට රැගෙන ආ පිරිසක් බවයි අප වාර්තාකරු පවසන්නේ. වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවන ලද ඇඳරි නීතිය තවදුරටත් ලිහිල් කිරීමට රජය විසින් පියවර ගනු ලැබුවා. ඒ අනුව අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. ලොව කොරෝනා රෝගීන් වාර්තා වීමෙන් සිව්වන ස්ථානය ඉන්දියාව පත්ව තිබෙනවා. මෙතෙක් වාර්තා වේ ඇති රෝගීන් සංඛ්‍යාව 3,22,000 ඉක්මවා ගිහින්. එරට මේ දක්වා වාර්තා වන මරණ සංඛ්‍යාව 9,206ක්. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා නව අසාධිතින් සංඛ්‍යාව 12,000කට අධිකයි. එම කාල සීමාවේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 309ක්. ඉන්දියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක මෙවන විට එහි උපරිම මට්ටමට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉන්දියාවේ කොරෝනා ආසාදිතින් ඉහළ යාමත් සමග එරට දුම්රිය මැදිරි 500ක් රෝහල් ලෙස භාවිත කිරීමටද ඉන්දිය රජය තීරණය කර තිබෙනවා. මෙවන විට ලොව කොරෝනා වැඩිම ආසාදිතින් වාර්තා වන ඇමරිකාවේ රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 21කට අධිකයි. මරණ සංඛ්‍යාව 1,17,000 ඉක්මවනවා. ඇමරිකාවේ නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය පරාජය කර එය මුළුමනින්ම අවසන් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට නොබියව ක්‍රියා කරමින් සිටින ආරක්ෂක නිලධාරීන් වෙත ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තුතිය පිරිනැමුවා. ඇමරිකාවේ ප්‍රාන්තවල විවෘත කිරීම සමග ලබන මාසයේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 1,30,000 ඉක්මවා යා හැකි බවයි එරට රෝග මර්ධන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ. අද වන විට ලෝපුරා කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 79 ලක්ෂය ඉක්මවා ගිහින් මරණ සංඛ්‍යාව 4,32,000කට අධිකයි. අද වන විට ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත් ඇත්තේ බ්‍රසීලයයි. ජනාධිපති ජය බොල්සනාරෝ මේ තත්ත්වය සම්බන්ධයෙන් තැකීමක් නොකළද තමන් අවදියෙන් කටයුතු කරන බව එරට ජනතාව පවසනවා. විශේෂයෙන් බ්‍රසීලයේ පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාව සිය නිවාස ආශ්‍රිතව ස්වයං ඇඳිරි නීතියක් පනවා ගනිමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්. ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 8,706 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. එම කාල සීමාවේ සිදු ඇති මරණ ගණන 114ක්. ඇතිවන ආර්ථික හා සමාජ අර්බුද හේතුවෙන් කොරෝනා වෛරස් මර්ධනය සඳහා රටවල් දිගින් දිගටම වසා දැමීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එබැවින් වෛරසය සමගින් ආරක්ෂිතව ජීවත් වීමට උත්සාහ කළ යුතු බවයි එම සංවිධානය කියා සිටින්නේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරුණා. කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් වසා දමා ඇති අවස්ථාවේ අවට වායුගෝලීය හිතකර වෙනස්කම් රාශියක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවෙන්ද එම තත්ත්වය දැකගත හැකියි. කොළඹ සිට අවට බැලීමේදී වායු දූෂණය හේතුවෙන් වෙනදා පැහැදිලිව දිස්න වූ ස්ථාන රැසක් මෙවන විට ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව පවතිනවා. ඔබ මේ දකින්නේ කොරෝනා වසංගතයට පෙර කොළඹ සිට බැලීමේදී අවට පරිසරය දිස් වූ ආකාරයයි. ස්ථාන රැසක වායු දූෂණය හේතුවෙන් වායුගෝලීයට දැඩි තර්ජනයක් එල්ල වී තිබුණා. එහෙත් අද වන විට කොළඹවට වායුගෝලයේ එම අහිතකර තත්ත්වයන් පහව ගොස් සෑම ස්ථානයක්ම පාහේ ඉතා සුපැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ඈත පිහිටි කඳු පන්ති ඇතුළු පරිසරයේ සුන්දර දසුන් රසක් ඒ අනුව පැහැදිලිව නැරඹිය හැකියි. ඇමරිකාවේ ජෝර්ජියාහි ඇට්ලන්ටා ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා සිය ධූරයෙන් නිල්ලාස් වී තිබෙනවා. ඒ පසුගියදා ඇට්ලන්ටාහිදී සිදු අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානුවකු පොලිස් වෙඩිපහරකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්. පොලිස් ප්‍රධානී එරිකා ෂීල්ඩ්ස් සිය තනතුරෙන් නිල්ලාස් වීමේ ලිපිය තමා වෙත බාර දුන් බව ඇට්ලන්ටාහි නගරාධිපතිවරයා මහදියට ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර වෙඩි ප්‍රහාරයෙන් අදාළ මරණය සිදු වූ ස්ථානයේ පිහිටි අවන්හලට ඊයේ රාත්‍රී ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. මෙය 27 හැවිරිදි රේෂාඩ් බ්‍රූක්ස්ගේ මරණය හෙලා දකිමින් විරෝධතාවල නිරත වන්නන්ගේ ක්‍රියාවක් බව පොලිසිය පවසනවා. රේෂාඩ් බ්‍රූක්ස් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබැඳ එම ස්ථානයෙන් මිදී දිව යාමට උත්සාහ කරන අවස්ථාවේ පොලිසිය ඔහුට වෙඩි තැබූ බව පැවසෙනවා. මේ මරණය සම්බන්ධව උද්ඝෝෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි. බන්ධනකාර රැඳවියන් 235 දෙනෙකුට හෙට සිට ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරය රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව හිමි වෙනවා. එම පිටස තෝරා ගැනීම අද සිදු කෙරුණා. බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහි කිරීම සහ සමාජගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මකයි. ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරය සහ බන්ධනාකාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එය ක්‍රියාවට නංවා තිබෙනවා. රැකියා සඳහා තෝරා ගන්නා ලද 235 දෙනා වැලිකඩ බන්ධනාකාරයට අයත් රැඳවියන් පිරිසක්. ඔවුන්ට පාදුක්ක වටරැකේලි මහන්සිර කඳවුරේදී පුහුණුවක් ලබා දී තිබෙනවා. රැඳවියන් පෙදරේරු විදුලි කාර්මික වඩු කාර්මික හා ටයිල් ඇතුරුම්කරුවන් ලෙස රැකියා සඳහා යොදා ගන්නා බවයි බන්ධනාකාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ. ඒ වෙනුවෙන් ඔවුන්ට වැටුපක්ද ලබා දෙන අතර ඉන් කොටසක් අදාළ රැඳවියන්ගේ පවුල් සඳහා ලබා දීමට නියමිතයි. ඔබලා වාසනාවන්තයි මහ විශාල ලෙස. මක්නිසාද ඔබලාට පුළුවන් වුණා බන්ධනාගාර ඉතිහාසයේ පළවෙනි ව්‍යාපෘතිය වසර 7 දක්වා නේවාසිකයෝ අපි කවදාකවත් දාලා නැහැ එළියේ වැඩ කරන්න. වසර 5 දක්වා ඉන්නවා එලිමහන් සිර කඳවුරු වල. හැබැයි
මේක තමයි විශේෂත්වය. වසර 7 දක්වා යන්න අවස්ථාව දීලා තිනවා. ඔබලාගේ වරදේ ස්වභාවය අනුව මේක වෙන් කළා නැහැ. සෑම වරදක්ම අපි සලකලා තියෙනවා එළියට යන සුසුයි කියලා. මේක ඔබලා හිතන්න ඔබලා වෙනුවෙන් දුන්න විශාල අවස්ථාවක්. කල්බදු සමාගමක සේවකයන් පිරිසකගේ පහර දීමකින් මියගිය ලංකා ස්වයං රැකියා ආවෘතිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවමංගල්‍ය අද සිදු කෙරුණා. ඒ කැස්බෑව පොදු සුසහන භූමියේදී. කැස්බෑව තනායම පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් අද දිනේත් අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. මිය යන විට 53 වන විහේ පසු වූ ජයවර්ධන මහතා තිදරුපියෙක්. ඔහු පසුගියදා මරණයට පත්ව තිබුණේ මිරිහාන පරණ කොට්ටාව පාරේ කල්බදු සමාගමක සේවක පිරිසකගේ පහර දීමක් හේතුවෙන්. කල්බදු වාරික ගෙවීමට අපොහසත් වූ හිතවතෙකුගේ ත්‍රිරෝද රථයක් අදාළ මූල්‍ය ආයතනයෙන් පැහැරගෙන යාම පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී පහර දීම සිදුව තිබුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 8 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අයිතු ජනරාශිය සහ මිනි මැරුම යන චෝදනා යටතේ අද පස්වරුවේ සුනිල් ජයවර්ධන මහතාගේ දේහය නිවසේ සිට කැස්බෑව පොදු සුසාන භූමිය දක්වා රැගෙන යනු ලැබුවේ පෙරහරකින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සුනිල් ජයවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. එය ඉදිරිපත් කරන ලදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින්. ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ රුධිර පරිත්‍යාගශීලීන්ට කෘතවේදීත්වය පළ කිරීමේ අරමුණේ. මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ A, B සහ O ලෙස රුධිර කණ්ඩ ඇති බව ඔස්ට්‍රියානු විද්‍යාඥ කාල්ලෑන්ඩ් ස්ටයිනර් විසින් සොයාගනු ලැබුවා. ඔහුගේ උපන්දිනය වන ජුනි 14 ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස නම් කර තිබෙනවා. රුධිර පාරවේනිය ලෙස හඳුන්වන රුධිරය පරිත්‍යාග කිරීම සිදු කෙරෙන්නේ විවිධ රෝගීන් සඳහා සහ රුධිරය වහනය වීමෙන් ඇතිවන ශරීර තත්ත්වයන් මතයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික රුධිර අවශ්‍යතාව ඒකක ලක්ෂ 4.5ක්. මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ තේමාව සුරක්ෂිත රුධිරය ජීවිත සුරකී යන්නයි. එම තේමාව යටතේ මෙරට ප්‍රධාන උත්සවය ජාතික රුධිර මධ්‍යස්ථානයේදී අද පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා වූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි. උත්සවයේදී වැඩි වශයෙන් රුධිරය දන් දුන් පරිත්‍යාගශීලීන් ඇගීමද සිදු කෙරුණා. වසා දමා තිබූ යාල ජාතික වන උද්‍යානයේ නිරෝධායන රීතීන් වලට අනුකූලව දෙස් විදෙස් සංචාරකයන් සඳහා යලි විවෘත කර තිබෙනවා. ඒ අනුව හෙට එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලබන 22 වෙනිදා කඳුරු බිම් සහ සංචාරක නිවාසද විවෘත කිරීමට නියමිතයි. නිරෝධායන නීතිවලට අනුව පාලනයකින් යුතුව වනෝද්‍යාන ක්‍රමයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසනවා. ඊට පටහැනිව ක්‍රියා කරන සංචාරකීන් හෝ රියදුරන්ට එරෙහිව වනජීවී පනත යටතේ සහ නිරෝධායන නීතිවලට අනුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර යාල ජාතික වනෝද්‍යාන සෆාරි ජිප්රත රියදුරන්ගේ සංගම්වල නියෝජිතින් දැනුවත් කිරීමේ වැඩසටහනක් යාල පළටුපාන පිවිසුමේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවැත්වුණා. යාල ජාතික වනෝද්‍යානය කොරෝනා වසංගතයේ හේතුවෙන් වසා දැමුණේ මාර්තු 15 වෙනි දිනයි. වනෝද්‍යානය විවෘත කිරීමත් සමග සෆාරි ජිප්රත රියදුරන් සඳහා කොන්දේසි පනවා තිබෙනවා. ඒ අනුව වනෝද්‍යානයට ඇතුළු වන ජිප්රත සංඛ්‍යාව 150 දක්වා අඩු කර තිබෙනවා. මීට පෙර ජිප්රත 600ක් සඳහා ඇතුළුවීමට අවසර හිමිව තිබුණා. මෙවර එය පළටුපාන පිවිසුමෙන් ජිප්රත 100ක්, කටගමුව පිවිසුමෙන් ජිප්රත 30ක් සහ සහගල්ගේ පිවිසුමෙන් ජිප්රත 20ක් වශයෙන් සීමා කර තිබෙනවා. ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශපත් වෙන් කර ගන්නා සංචාරකීන්ට ජිප්රත 150ක සීමාව අදාළ නොවන අතර ජිප්රත 600 සීමාවට යටත්ව උද්‍යානයට ඇතුළු වීමට අවසර හිමි වනවා. උද්‍යාන සහකාර බාරකරු පවසන්නේ ජිප්‍රත සංගම් මගින් පාලනය කරන රථවල එක් ජිප්‍රතයක සංචාරකීන් 5 දෙනෙකුට පමණක් ගමන් කළ හැකි බවයි. වනෝද්‍යානයේ වෙත පිවිසෙන සංචාරකීන් මුඛ ආවරණ පැළඳීම සහ දෑත් සේදීම අනිවාර්ය වන අතර සෑම ජිප්‍රතයක්ම පිවිසීමේදී සහ පිටවීමේදී විෂ බීජාණු හරණය කළ යුතුයි. ඇල්ල සංචාරක නගරයේ යලි විවෘත කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ ගැන සාකච්ඡාවක් අමාත්‍යාංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා.
සංචාරක නගරයේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් පවත්වාගෙන යාමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අගෝස්තු 1 වෙනි දින සිට සංචාරකීන්ට රට විවෘත කිරීමත් සමග විදේශිකින් පැමිණීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී දැනුවත් කෙරුණා. තම දේශීය පොත් කිහිපයක් වෙත අවධානය. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ඩෙංගු මර්ධනය වෙනුවෙන් මිරිස දීවන වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වරාය අවට අතහැර දමා ඇති සහ අලුත් වැඩියා කටයුතු සිදු කරන බෝටුවල ඩෙංගු මදුරන් බෝවීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය ආශ විසින් දැනුම් දී තිබෙනවා. නිරීක්ෂණ චාරිකාව සිදු කෙරුණේ ඒ අනුවයි. අනුරාධපුර නගරයේ ඩෙංගු මදුරුවන් බෝවීම නොසලකා හැර සිටි ව්‍යාපාරික ස්ථාන 3කට එරෙහිව නෛතික පියවර ගැනීමට එම මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබුවා. අදාළ ස්ථාන පරීක්ෂා කිරීමේදී ඒවා මදුරු කීටයන් සහිත බවට හඳුනා ගැනුණා. මාරවිල කටුනේරිය ප්‍රදේශයේ මත්පැන් අලවිසලක් කොල්ලකෑ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහෙයුම සිදු කළේ මාරවිල පොලිසියයි. ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් අධි ශීතකරණයක් සහිත ලොරියක්ද පොලිස් භාරයට ගැනුණා. සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන වවුනියාව දිස්ත්‍රික්කය තුළ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් සමන් බඳුලසේන මහතා සඳහන් කළේ වසර ගණනක් වගා නොකළ ගෙවතු රැසක් මේ යටතේ අස්වැද්දීමට පියවරගෙන ඇති බවයි. ගෙවතු වගාවන් නිරීක්ෂණයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. නිදහස් කලා සන්ධානයේ සමලේකම් දුරේ හෙබ වූ කලාකරු රෝහණදේව පෙරේරා මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඔහු පසු වූයේ 63 වන වියේ. රෝහණදේව පෙරේරා මහතා කෙටි කලක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති දුරේද හෙබ වූවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග වේදිකා නාට්‍ය ඇතුළු නිර්මාණ රසක් එළි දැක්වීමට ඔහුට හැකිවීම විශේෂත්වයක්. දේහය බොරැල්ල සුප්‍රීම මල් ශාලාවේ හෙට සවස 3 දක්වා තැන්පත් කර තිබෙනවා. අවමංගල්‍ය හෙට සවස 4:30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඒ අනුව ප්‍රධාන පුවත් විකාශය මෙන්න නිමාවට පත් වෙනවා.